ආයුබෝවන් දරුවනේ මේ වෙනකොට ව්‍යුත්පන්න භෞතික රාශියල මාන සෙවීම කියන සංකල්පය පටන් අරගෙන ඒකේ ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරා. මට මතක විදිහට මම 14 වෙනි ප්‍රශ්නේ දෙන්නම් සාකච්ඡා කරා. අද දවස තුල එතෙන් සිට 14 වෙනි ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නේ සිට සාකච්ඡා කරගෙන යන්න ඕනේ. 15 වෙනි ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නාංක 15 කියන්නේ තරණ ගති විද්‍යාවේ භාවිත වන බර්නූලි සමීකරණය පීඩන භාගයක් රෝබී වර්ගයේ ධන රෝජී සමානයි නියතයක්. කොහොමද සමීකරණය ලියන්නේ? p ධන භාගයක් රෝබී වර්ගය ධන රෝජී සමානයි නියතයකි. මේක ඔබට යාන්ත්‍රික විද්‍යාවේ තරල ගති විද්‍යාවට උගන්වන ඩැනියල් බර්නර්ඩ් කියන විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරපු තරල ගති විද්‍යාවේ තියෙන සංකල්පයක්. ප්‍රශ්නේ කියන්නේ තරල ගති විද්‍යාවේ භාවිත වෙන බර්නූලි සමීකරණය පීඩන භාගයක් රෝබී වර්ගයේ ධන රෝජී සමානයි නියතයක් ලෙස ලියවිය හැකියි. මෙහි p පීඩනයද රෝ ඝනත්වයද v ප්‍රවේගයද g ගුරුත්වාකර්ෂණයද h උසද වේ. පද හඳුන්වන p වල මාන ප්‍රමූල ධර්ම ඇසුරෙන් ප්‍රමූල ධර්ම කියන්නේ ප්‍රථම මූල ධර්ම කියන එක. එහෙම නැත්නම් මූලික සංකල්ප කියන එක. පීඩනයේ p නම් p සමානයි බලය බෙදීම වර්ගඵලය. ඒකීය වර්ගඵලයක් මත ඊට ලම්බකව යෙදෙන බලය තමයි පීඩනය කියලා කියන්නේ. මම වක්පත්ත වෙනස් කරනවා p වල මාන. p වල මාන සමානයි බෙදීමක මාන f බෙදීම a ගේ මාන. බෙදීමක මාන සමානයි මානවල බෙදීමට. බලය ඔබට පාඩම් කරගන්න කිව්ව බලයේ මාන m l t ඍණ බලයේ මාන MLT දෙක වර්ග බලයේ මාන L වර්ගය. අපි මේ ටික හොඳටම පාඩම් කරලා තියෙන්නේ. එහෙමනම් MLT ඍණ දෙක උදේ ඉරයන්ට තියෙනවා L වර්ගය කියලා පදයක්. ඒක ඉර උඩට ගෙනෙනවා L ඍණ දෙක. එහෙමනම් P වල මාන සමානයි m l ධන 1 l ඍණ 2යි කියන්නේ ධන 1යි ඍණ 2යි කියන්නේ ඍණ 1යි ml ඍණ 1 t ඍණ 2. මම මේ හැම්මේ පීඩනයේ මාන එනම් පීඩනයේ මාන වෙන්නේ ml ඍණ 1 t ඍණ 2. ඔය වාගත්තේ පීඩනයේ මාන. ඊගාවට කියන්නේ භාගයක් රෝවී වර්ගයේ පදයේ මාන. භාගයක් රෝවී වර්ගයේ පදයේ මාන. දැන් කෙනෙක් තර්ක කරනවා මේක මුලින් ඉඳන් හොයන්න ඕනද නැහැ. p ධන භාගයක් රෝවී වර්ගයේ ධන රෝජී කියන්නේ නිවර්ති සමීකරණයක් නම් p ගේ මාන භාගයක් රෝවී වර්ගයේ මාන වලට සමානයි. p ගේ මාන රෝජී ගේ මාන වලට සමානයි. එතකොට පැහැදිලි කරන්න රොමිනක්කන් දෙක p ධන භාගයක් රෝවී වර්ගයේ ධන රෝජී සමානයි නියතයක් කියන p ධන භාගයක් රෝවී වර්ගයේ ධන රෝජී සමානයි නියතයක් කියන සමීකරණය නිවර්ති සමීකරණයක් නිසා නිවර්ති සමීකරණයක් නිසා p වල මාන භාගයක්
රෝවි වර්ගයේ මානවලට ඊවල මාන භාගයක් රෝවි වර්ගයේ මානවලට සමාන විය යුතුයි. ඊවල මාන භාගයක් රෝවි වර්ගයේ මානවලට සමාන විය යුතුයි. එසේනම් භාගයේ රෝ v වර්ගයේ කියන කෙනාගේ මාන හොයන්න දෙයක් නෑ. m l වෙන එක ඊළඟ දෙක. m l වෙන එක ඊළඟ දෙක. right. ඊගොල්ලෝ මම යනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටස කියන්නේ රෝජියස් පදයේ මාන. එතකොට නැවතත් අර්ථාර්ථයමයි. නිවර්ත සමීකරණයක VGI කියලා ලබාගත්තු පද පවතිනවා නම් ඒගොල්ලන්ගේ මාන සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ රෝජියස්ගේ මාන P ගේ මාන වලට සමානයි. මම ආයෙමත් ලියනවා. නිවර්ත සමීකරණයක VGI කියලා ලබාගත් පද පවතිනම් නිවර්ත සමීකරණයක VGI කියලා ලබාගත් පද පවතිනම් ඒවායේ මාන සමාන විය යුතුය. 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 එබැවින් rho g h හිමාන එබැවින් rho g h හිමාන p හිමාන වලට සමාන වේ. rho g h හිමාන p හිමාන වලට සමාන වේ. rho g h හිමාන p හිමාන වලට සමාන වේ. ඒක බයනසෝ කියනවා rho g h ගේ මාන සමානයි p ගේ මාන p ගේ මාන මොනවද ml වෙන එක තියෙන දෙක. එහෙනම් rho g h ගේ මාන සමානයි ml වෙන එක තියෙන දෙක. ml වෙන එක තියෙන දෙක. right. නියතයකට මාන පැවතිය හැක්කේ කුමන අවස්ථාවලදීද යන සඳහන් කර මෙහිදී නියතේ මාන ලියා දක්වනවා. එතකොට සමහර නියත තියෙනවා ඒගොල්ලන්ට මාන තියෙනවා. සමහර නියත තියෙනවා ඒගොල්ලන්ට මාන නැහැ. එතකොට සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන දකුණුපස මාන වලට සමාන වෙනවා. වම්පස පද තුනක් එකතු කරන නිසා පද තුනේම මාන සමාන වෙනවා. එහෙනම් පද තුනක් එකතු කරලා හැදෙන තනි පදයට තියෙන්නේ එක පදයක තියෙන මාන නම් මේකෙන් අදහස් වෙන්නේ මේ සමීකරණයේ වම්පස මාන ml වෙන එක t වෙන දෙකට සමානයි. එහෙමනම් මේ කියන නියතය දකුණු පැත්තේ තියෙන නියතයක් නම් ඒ නියතේ මාන ml වෙන එක t වෙන දෙක වෙන්න ඕනේ. පැහැදිලි කරන්න. සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන දකුණුපස මාන වලට සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන දකුණුපස මාන වලට සමාන විය යුතුය. සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන දකුණුපස මාන වලට සමාන විය යුතුය. සමීකරණයේ වම්පස ml ඍණ එක t ඍණ දෙක යන මාන පවතිනම් සමීකරණයේ වම්පස ml ඍණ එක t ඍණ දෙක යන මාන පවතින නිසා දකුණු පස ඇති
දකුණු පස ඇති නියතේ මානද දකුණු පස ඇති නියතේ මානද ml ඍණ 1 දකුණු පස ඇති නියතේ මානද ml ඍණ 1 t ඍණ 2 විය යුතුය 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 එනම් පැහැදිලි මේ නියතයට මාන තියෙනවා. ඒතර නියතයක් කිව් සැනින් අපිට නිශ්චිතව කියන්න බෑ එයාට මාන තියෙනවද නැද්ද කියලා. සමහර නියත තියෙනවා ඒගොල්ලන්ට මාන තියෙනවා. සමහර නියත තියෙනවා ඒගොල්ලන්ට මාන නැහැ. ඒතර නියතයකට මාන තියෙනවද නැද්ද කියලා නිශ්චිතව කියන්න බෑ. ඒක නියතේ ස්වභාවය අනුව ස්වභාවය පරීක්ෂා කරලා මාන තියෙනවද නැද්ද කියලා තීරණය කරනවා. හොඳයි. අපි 16 වෙනි ප්‍රශ්නයට යනවා. 16 වෙනි ප්‍රශ්නය හරහා මම ඔබට නව නීතියක් කියලා දෙනවා. සාමාන්‍ය නීති මම හිතන විදිහට අපිට ලියා ගන්න තිබුණේ නීති 8ක් තියෙන්නේ. මේ වෙනකොට ඔබ 3ක් ලියලා තියෙන්න ඕනේ. නෑ 4ක් ලියලා තියෙන්න ඕනේ. මේ වෙනකොට 4ක් ලියලා තියෙන්න ඕනේ. පස්වෙනි නීතිය මම කියනවා මෙන්න මෙහෙම. උදේ අහගෙන ඉන්න හොඳට. 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය පාදන්නවා 10යි. මට කියන්න 10 3යි මීටර. මෙන්න මේ වැඩේ වෙන්න බෑ. එහෙනම් අපිට යම් දර්ශකයක් එතකොට පදයක යමක දර්ශකයක් ලෙස ලියලා තියෙනවා. දර්ශකයක් ලෙස ලියන්න පුළුවන් ඉලක්කමක් විතරයි. අපි පැහැදිලිවම කිව්වා ඉලක්කමකට ඒකක මාන නැහැ. ඉලක්කමකට ඒකක මාන නැහැ. එතකොට යම් පදයක් යමක දර්ශකයක් ලෙස ලියලා තියෙනවා නම් ඒ දර්ශකයේ ලෙස ලියලා තියෙන සමස්ත පදයට මාන නැහැ. ඒ වගේම ඒක සුළු කරපුවාම එන උත්තරයට මාන නැහැ. කොහොමද කියන්නේ? යම් පදයක් කුමක හෝ දර්ශකයේ ලෙස සටහන් කරලා තියෙනවා නම් ඒ දර්ශකයේ ලෙස සටහන් කරලා තියෙන සමස්ත පදයට මාන නැහැ. ඒ සමස්ත පදයට මාන නැත්නම් දර්ශකයේ සුළු කරපුවාම එන උත්තරයේදී ඒ උත්තරයට මාන නැහැ. එතකොට මම හිතන විදිහට ඔබ මේ වෙනකොට නීති 4ක් ලියලා තියෙනවා. පස්වෙනි නීතිය අංක 5 කියලා ලොකුවට තියෙන්නේ ඒක ලියන්න. යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස ලියා ඇතනම් යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස ලියා ඇතනම් යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස ලියා ඇතනම් දර්ශකයේ ලෙස ඇති සමස්ත පදයට මාන නොමැත. දර්ශකයේ ලෙස ඇති සමස්ත පදයට මාන නොමැත. දර්ශකයේ ලෙස ඇති සමස්ත පදයට මාන නොමැත. දර්ශකයේ සුළු කළ විට ලැබෙන පිළිතුරටද දර්ශකයේ සුළු කළ විට ලැබෙන පිළිතුරටද මාන නොමැත. දර්ශකයේ සුළු කළ විට ලැබෙන පිළිතුරටද මාන නොමැත.
දර්ශකයේ සුළු කළ විට ලැබෙන පිළිතුරටද මාන නොමැත. දර්ශකයේ සුළු කළ විට ලැබෙන පිළිතුරටද මාන නොමැත. දැන් සාකච්ඡා කරමින් හිටියේ 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය කියවනවා. විකිරණශීලී නියැදියක ආරම්භක විකිරණශීලී න්‍යෂ්ටි සංඛ්‍යාව කැපිටල් N not නම් යම් කාලයකට පසු විකිරණශීලී න්‍යෂ්ටි සංඛ්‍යාව කැපිටල් N අතර සම්බන්ධය N not ආරම්භක විකිරණශීලී න්‍යෂ්ටි සංඛ්‍යාව සමානයි දෙකේ සිම්පල් n වාරයක් කැපිටල් N. මෙහි සිම්පල් n වල මාන සොයන්න. පුරා පැහැදිලිව කියන්න ඕනේ උත්තරයට හේතුව. සිම්පල් n පවතින්නේ දෙක කියන ඉලක්කමේ දර්ශකයක් ලෙස. දර්ශකයක් ලෙස පවතින පදයට මාන තියෙන්න විදිහක් නැහැ. එහෙමනම් සිම්පල් n වලට මාන නැහැ. හේතුව ලියමු. සිම්පල් n දෙකෙහි දර්ශකයක් ලෙස පවතී. 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 එබැවින් සිම්පල් n සඳහා මාන නොපවතී. සිම්පල් n සඳහා මාන නොපවතී. සිම්පල් n සඳහා මාන නොපවතී. තොර සිම්පල් n මාන ඇත්තේ ඇයි? සිම්පල් n තියෙන්නේ යම් සංඛ්‍යාවක දර්ශකයක් ලෙස. අපි නීතියක් හදාගත්තා යම් පදයක් කාගේ හරි දර්ශකයක් ලෙස තියෙනවා නම් ඒ දර්ශකයේ ලෙස තියෙන කෙනාට මාන නැහැ. ඒක සුදු කරපහන ප්‍රතිඵලයටද පිළිතුරටද මාන නැහැ. ඊගා ප්‍රශ්නේ විකිරණශීලී නියැදියක ක්ෂය වීමේ ශීඝ්‍රතාවය a කාලයේ t සමග වෙනස් වීම. ඔබට සමීකරණයක් ලබා දෙනවා a සමානයි a not ඍණ lambda t. සාපේක්ෂතා නියමයේ තියෙන සමීකරණය. මේ ඍණ දර්ශකය ධන දර්ශකයක් බවට පත් කරගන්න මම ඉරය අදලා ගන්නවා. right. මගෙන් ප්‍රශ්නේ අහන්නේ විකිරණශීලී නියැදියක ක්ෂය වීමේ ශීඝ්‍රතාවය a කාලයේ t සමග වෙනස් වීම a සමානයි a not වාරයක් e වල ඍණ ලැම්ඩා t සම්බන්ධතාවය මගින් දෙනු ලැබේ. ලැම්ඩා හි මානස ඔබට සිද්ධාන්තයක් නීතියක් ලෙස ඉගෙනුවා යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස පවතී නම් ඒට මාන නොමැත. ඒතර මේ ඉගෙනුණු නීතිය හරියට ග්‍රහණය කරගත්තු නිසා ඔබ කියනවා ලැම්ඩා t ගුණිතය e දර්ශකයක් ලෙස පවතින නිසා ලැම්ඩා t ගුණිතයට මාන නැත. පැහැදිලි කරමු නේද? ලියන්න. ලැම්ඩා t ගුණිතය e දර්ශකයක් ලෙස පවතින නිසා 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 ලැම්ඩා t ගුණිතයට මාන නොමැත. ලැම්ඩා t ගුණිතයට මාන නොමැත. එතකොට දරුවෝ මේ නිවර්ත සිද්ධාන්තය
නිවර්දිව තේරුම් ගන්න ඕනේ. අපි කිව්වේ ලැම්ඩාට මාන නැහැ, ඊට මාන නැහැ කියලා නෙමෙයි. දර්ශකයක් ලෙස තියෙන සමස්ත පදයට මාන නැහැ කියලා. එහෙනම් මෙතන දර්ශකයක් ලෙස තියෙන ලැම්ඩා t ගුණිතය. ඒක නිසා අපි කියන්නේ ලැම්ඩා t ගුණිතයට මාන නැහැ. කොහොමද කිව්වේ? යම කාගේ හරි දර්ශකයක් ලෙස තියෙනවා නම් ඒ දර්ශකයේ ලෙස පවතින සමස්ත පදයට මාන නැහැ. එතකොට මේ සිද්ධාන්තමය අවබෝධයෙන් මම ලියනවා ලැම්ඩා t වලට මාන නැහැ. කොහොමද කිව්වේ? ලැම්ඩා t වලට මාන නැහැ. අපි කියනවා මේක ගණිතයෙන් ලියන්න පුළුවන්. මම සටහනෙන් දීලා තියෙනවා ලැම්ඩා t වල මාන නැහැ. මාන නැහැ කියන්නේ කැමති මාන සංකේතයක බිඳුවේ දර්ශනය. කැමති මාන සංකේතයක බිඳුවේ දර්ශනය. මේ ලැම්ඩා t වලට මාන නැහැ කියන එක මම ගණිතයෙන් ලියනවා. පළමු නීතියේ ඉගෙනුවා ගුණිතයක මානවල ගුණිතයට සමානයි. බෙදීමක මානවල බෙදීමට සමානයි. එහෙනම් මේ තියෙන ගුණිතයක් වම් පැත්තේ තියෙන ගුණිතයක මානවල ගුණිතයට සමානයි. එල්බින් මාන සමීකරණයක පද බීජීය සමීකරණයක පදයෙන් හරස් කුඩ කිරීම සහ බෙදීම සිදු කරන්න පුළුවන්. එසේනම් ලැම්ඩා වල මාන සමානයි L බිඳුව බෙදීම T වල මාන. ලැම්ඩා වල මාන සමානයි L බිඳුව උදේ T කියන්නේ කාලයේ මාන කැපිටල් T. එහෙමනම් ලැම්ඩා වල මාන මම මෙතනින් ලියන්න. ලැම්ඩා වල මාන සමානයි L බිඳුව T රිනේ. මම හැමදාම කියනවා ගහෙන් ඉක්මන වෙන්න ඔරුව භාවිත කළාට අනේ මා විතර කරපු ඔරුව කියලා අපි යන තැන ඔරුව කරතියයි යන්නේ. මේක සුළු කරගන්න ඉදිරියට හදා ගන්න අපිට L ගේ බිඳුව දැම්මා. L ගේ බිඳුව කියන එක ලියන්න අවශ්‍ය නැහැ තව ඒවා තියෙන තැනක. එහෙනම් ලැම්ඩාගේ මාන සමානයි T රිනේ. මම මෙතනින් වාට ටිකක් බහුවර්ණ වලට වැදගත් වෙන ලේසි දෙයක් කියලා දෙනවා. පද දෙකක ගුණිතයෙන් හැදෙන පිළිතුරට මාන නැත්තම් එක් පදයක මානවල විරුද්ධ දර්ශකයේ සහිත මාන අනිත් කෙනාට තියෙනවා. ඒත් අපි තීරණය කරා ලැම්ඩා t ගුණිතයට මාන නැහැ. ඒතකොට t කියන්නේ කාලයේ මාන කැපිටල් T. එයාගේ විරුද්ධ දර්ශකය කියන්නේ ඍණ t. ඒක තමයි ලැම්ඩාගේ මාන. පද දෙකක ගුණිතයෙන් සෑදෙන පිළිතුරට මාන නැත්නම් පද දෙකේ එක් පදයක මානවල විරුද්ධ දර්ශකයේ සහිත මාන අනිත් පදයට තියෙනවා. මේක මේ ගණන් හදලා ප්‍රශ්න හදලා ඉදිරියට යන්න අපේ තේරුම් ගත්ත කාරණාවක් කොහොමද ලියන්නේ? පද දෙකක ගුණිතයෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙකක ගුණිතයෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙකක ගුණිතයෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් එහි එක් පදයක මානවල විරුද්ධ දර්ශකයේ සහිත මාන අනෙක් පදයට පවතී. විරුද්ධ දර්ශකයේ සහිත මාන අනෙක් පදයට පවතී. විරුද්ධ දර්ශකයේ සහිත මාන අනෙක් පදයට පවතී. මේවට ගණන් හදන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම තමයි අපි ඉගෙන ගන්න.
විසඳන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ඉගෙන ගන්න ඕනේ. මම 18 වෙනි ප්‍රශ්නයට යනවා දැන්. ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18. විසර්ජනය වන ධාරිත්‍රකයක ආරම්භක ආරෝපණය කියුණා. කොහොමද කියන්නේ? විසර්ජනය වන ධාරිත්‍රකයක ආරම්භක ආරෝපණය capital Q not හා simple t කාලයකට පසු ආරෝපණය capital Q අතර සම්බන්ධය Q සමානයි Q not මොන සූත්‍රය යන්නේ Q සමානයි Q not E වල alpha t ධන k කොහොමද Q සමානයි Q not වාරයක් E වල alpha t ධන k මගේ ප්‍රශ්න කීපයක් අහනවා කේවල මානවඩුවේ මම දන්නේ මෙච්චරයි මෙන්න මේ පදේ තියෙන්නේ ඊගේ දර්ශකයක් ලෙස. එතන මම තාක්ක කරන්න පටන් ගන්නවා. alpha t ධන k ඊ වල දර්ශකයක් ලෙස නම් තියෙන්නේ alpha t ධන k වලට මාන නැහැ. මොකද කියන්නේ alpha t ධන k වලට මාන නොමැත. මංගාව නීති තියෙනවා. පද දෙකක් එකතු වෙනා හැදෙන උත්තරයට මාන නැත්තම් එකතු වෙන පද දෙකටත් මාන නැහැ. අපි මේ සමීකරණයෙන් ගන්න දෙන දත්ත ටික ගනිමු. ලියන්න. alpha t ධන k alpha t ධන k alpha t ධන k E වල දර්ශකයක් ලෙස පවතින නිසා alpha t ධන k alpha t ධන k E වල දර්ශකයක් ලෙස පවතින නිසා E වල දර්ශකයක් ලෙස පවතින නිසා alpha t ධන k වලට alpha t ධන k වලට මාන නොමැත. alpha t ධන k වලට මාන නොමැත. alpha t ධන k වලට මාන නොමැත. ඒතකොට ඇයි alpha t ධන k වලට මාන නැත්තේ? එයා තියෙන්නේ E වල දර්ශකයක් ලෙස. එහෙනම් ඊගාව තර්කය තමයි පද දෙකක එකතුවෙන් හැදෙන පිළිතුරට මාන නැත්තම් එකතු වන පද දෙකටත් මාන නැති වෙන්න එපා. පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නිසා පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නිසා පිළිතුරට මාන නොමැති නිසා එකතු වන පද දෙකටද මාන නොමැත. ඉබැවින් කේවලට මාන නොමැත. හරි ලස්සනයි පුතේවා. ඔබ නීති ටික හරියට ඉගෙන ගත්තොත් ඒ නීති තමයි හැමතැනම පාවිච්චි වෙන්නේ. භෞතික විද්‍යාවේ කියන න්‍යායන් මත පදනම් කරගෙන තමයි හැමතිස්සෙම ප්‍රශ්න නිර්මාණය කරන්නේ. ඔබ නිවැරදිව ඉගෙන ගන්න යුත්තේ භෞතික විද්‍යාවේ න්‍යාය. සුළු කිරීම නෙමෙයි. සුළු කිරීම අවශ්‍යයි. ඒකට ඔයගොල්ලෝ දැන් හිතාගෙන ඉන්නවානේ ගණන් කියලා જાතියක්. භෞතික විද්‍යාවේ ගණන් නිර්මාණය වෙන්නේ භෞතික විද්‍යාවේ න්‍යායන් පදනම් කරගෙන. න්‍යාය නැත්තම් සිද්ධාන්ත හරියට තේරෙන කෙනෙකුට ගණන් හදනවා කියන්නේ ලේසි. ඊට පස්සේ අහනවා ඇල්ෆා වල මාන. මම දැන් පැහැදිලිව කිව්වා.
ඇල්ෆා t වලට මාන නොමැත. මොකද්ද? කාටද මාන නැත්තේ? ඇල්ෆා t වලට. ඒතර ඇල්ෆා t වලට මාන නැත්තම් මට ඒක ගණිතයෙන් කියන්න පුළුවන්. මේ ලිව්වේ ඇල්ෆා t වල මාන කියන එක මාන ක්‍රමයෙන් ලියලා තියෙන්නේ. මේක කියවන්නේ ඇල්ෆා t වල මාන. මාන නැහැ. මාන නැහැ කියන්නේ කැමති මාන සංකේතයක බිඳුවෙලි බලය. ඔය අයින් ගන්න, එල් ගන්න, t ගන්න මට ඒක අදාළත්වයක් නැහැ. ඔබ කුමක්ද යොදාගන්නේ කියන එක. මානවල පළවෙනි නීතිය ගුණිතයක මානවල ගුණිතයට සමානයි. එහෙනම් මම කෙලින්ම මේක ලියනවා. ඇල්ෆා වල මාන සමානයි L බිඳුව බෙදීම t වල මාන, t වල මාන කියන්නේ කැපිටල් T. දැන් අපි ගොඩාක් විස්තර ලියන්න යන්නේ නැහැ ගණන් හදනකොට ගන්න දේවල් එකපාර ගන්නවා. L බිඳුව t ඍණ 1 එනම් ඇල්ෆා වල මාන t ඍණ 1. මේකත් අර කලින් තර්කයෙන් බහුවර්ණයක වගේ නම් එකපාර ගන්න. පද දෙකක ගුණිතයෙන් පිළිතුරට මාන නොමැති නම් එක් පදයක මානවල විරුද්ධ දර්ශකයේ සහිත මානය අනිත් පදයට තියෙනවා. ඒතර t කියන්නේ කාලයේ මාන කැපිටල් T. ඇල්ෆා t ගුණිතයට මාන නැති වෙන්න නම් ඇල්ෆා වලට තියෙන්න ඕනේ ඍණ t වල ඍණ 1 කියන දර්ශකය. ඒක තමයි අවසානයේ ඇවිල්ලා තියෙන්නේ. මම කොහොමද ඔබට කියලා දුන්නේ යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස පවතී නම් එම දර්ශකය ලෙස පවතින සමස්ත පදයට මාන නොමැත. මම හිතන විදිහට ඔයාගේ මානවල නීතිවල ලිව්වේ පස්වෙනි නීතිය වෙන්න ඕනේ. පස්වෙනි නීතිය. මම දැන් ඔයාලට හයවෙනි නීතිය කියලා දෙනවා. හයවෙනි නීතිය. ඒවා හොඳට අහගන්න. හයවෙනි නීතිය. මෙන්න. අපි කියනවා sin 30. එහෙම නැත්නම් මම ලියනවා sin π බෙදීම 6. ඔයා දන්නවා දැන් මේවා ලියන විදිය. sin 30 කියන එක ලිව්වත් sin π බෙදීම 6 කියන එක ලිව්වත් එකයි. අන්න ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබා ගන්න පුළුවන් කෝණයක. කෝණ ලියනවා ක්‍රම දෙකක් දන්නවා. SI එක ක්‍රමයට අනුව කෝණ ලියන්නේ රේඩියන වලින් කෝණ ලියන හැම විටම π කියන සංකේතයක් එක්ක එන්නේ. SI එකක නොවන විදියට කෝණ ලියනකොට ලියන්නේ අංශක වලින්. එතකොට මේ විදියට ලියනවා. මේ ක්‍රම දෙකෙන්ම කෝණ ලියන්න ගන්නවා. ත්‍රිකෝණමිතික sin cos tan භෞතික විද්‍යාවේ sin cos tan විතරයි. ගණිතයේ තව ඒවා තියෙනවා අපිට ඒවා දාන්න. sin cos tan ලබා ගන්න පුළුවන් කෝණයක විතරයි. එහෙනම් කෝණයකට මාන නැහැ. මම බය නැතුව කියනවා කෝණය අංශක වලින් කිව්වත් කෝණය රේඩියන වලින් කිව්වත් කෝණය කියන කෙනාට මාන නැහැ. කෝණය අංශක වලින් කිව්වත් රේඩියන වලින් කිව්වත් කෝණය කියන කෙනාට මාන නැහැ. කෝණය කියන එකට මාන නැත්තම් යම් කෝණයක sin ඒ කියන්නේ යමක sin cos tan යම් පදයක ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගෙන තිබුණොත් ඒ ත්‍රිකෝණමිතික සම්බන්ධය ලබාගත්තු කෝණයට මාන නැහැ. ඒ වගේම ඒ ත්‍රිකෝණමිතික සම්බන්ධය සුළු කරපුවාම වෙන උත්තරයටත් මාන නැහැ. මම ආයෙත් කියනවා. ත්‍රිකෝණමිතික සම්බන්ධයන් ලබා ගන්න පුළුවන් කෝණවලට මාන නැහැ. ඒ නිසා ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබා ගත්තා නම් ඒ සම්බන්ධය ඇතුලේ තියෙන කෝණයට මාන නැහැ. ඒ සුළු කරපුවාම වෙන ත්‍රිකෝණමිතික සම්බන්ධය සුළු කරපුවාම වෙන උත්තරයටද මාන නැහැ. එහෙනම් දැන් ලියන්න තියෙන 6 වෙනි නීතිය නේද? ලියන්න. ත්‍රිකෝණමිතික සම්බන්ධයක්
ලබාගත හැක්කේ ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගත හැක්කේ කෝණවලය. ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගත හැක්කේ කෝණවලය. කෝණවලට මාන නොමැත. කෝණවලට මාන නොමැත. කෝණවලට මාන නොමැත. කෝණවලට මාන නොමැත. එබැවින් යම් පදයක ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගෙන ඇතනම් එබැවින් යම් පදයක ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගෙන ඇතිනම් යම් පදයක ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගෙන ඇතිනම් එම පදයට මාන නොමැත. එම පදයට මාන නොමැත. එම පදයට මාන නොමැත. ත්‍රිකෝණමිතික සම්බන්ධය මගින් ලැබෙන පිළිතුරටද ත්‍රිකෝණමිතික සම්බන්ධය මගින් ලැබෙන පිළිතුරටද මාන නොමැත. ත්‍රිකෝණමිතික සම්බන්ධය මගින් ලැබෙන පිළිතුරටද මාන නොමැත. ත්‍රිකෝණමිතික සම්බන්ධය මගින් ලැබෙන පිළිතුරටද මාන නොමැත. මේ වෙන විට 18 වෙනි ප්‍රශ්නයට නිකන් සාකච්ඡා කරලා තියෙන්නේ. 19 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගමු. ප්‍රශ්නාංකය 19. x අක්ෂයේ ධන දිශාව සමග θ කෝණයක් ආනත කැපිටල් F විශාලත්වයක් ඇති බලයේ x අක්ෂයට සමාන්තර සංරචකය x ලෙස සැලකූ විට x සමානයි f cos θ. x සමානයි f cos θ. මගේ අහන්නේ x වල මානස. ඒතර මම පැහැදිලිවම කියනවා θ කෝණයට මාන නැහැ. cos θ කියන පදයටත් මාන නැහැ. cos θ කියන පදයට මාන නැත්නම් සමීකරණයේ සත්‍ය නම් වම් පස මාන දකුණු පස මාන වලට සමාන වෙන්න ඕනේ. මාන නැති කෙනෙක් හම්බුනොත් එයා නොසලකා හරිනවා. එහෙනම් x වල මාන සමානයි f වල මාන. f කියන්නේ මොකක් කියලාද කියන්නේ? බලයක්. එහෙනම් බලයේ මාන mLT ඍණ 2. එතකොට x ගේ මාන mLT ඍණ 2. මොකද තර්කය? θ කියන කෝණේ කොසයිනේ ලබාගෙන නැති නිසා θ කියන කෝණයට θටත් මාන නැහැ. cos θ කියන පදයටත් මාන නැහැ. සමීකරණයේ සත්‍ය නම් වම් පස මාන දකුණු පස මාන වලට සමාන වෙන්න ඕනේ. ඒ නිසා x cos θ මාන නැති නිසා x වල මාන f වල මාන වලට සමාන වෙන්න ඕනේ. දැන් θ කොසයිනේ ලබාගෙන ඇති නිසා θ කොසයිනේ කියන්නේ cos කියන එක. θ කොසයිනේ ලබාගෙන ඇති නිසා θ කෝණයට මාන නොමැත. එලෙසම cos θ පදයටද මාන නොමැත.
cos theta පදයටද මාන නොමැත. සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන දකුණු පස මාන වලට සමානයි. වම්පස මාන දකුණු පස මාන වලට සමානයි. cos theta මාන නොමැති නිසා cos theta මාන නොමැති නිසා x වල මාන cos theta මාන නොමැති නිසා x වල මාන cos theta මාන නොමැති නිසා x වල මාන f වල මාන වලට සමානයි. cos theta මාන නොමැති නිසා x වල මාන f වල මාන වලට සමානයි. x වල මාන f වල මාන වලට සමානයි. right. 20 වෙනි ප්‍රශ්නය. u ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරන ඔබට යාන්ත්‍ර විද්‍යාව යටතේ උගන්වනවා ප්‍රක්ෂිප්ත කියලා පාඩමක්. ඒකේ කියනවා තිරස් පරාසය ප්‍රක්ෂිප්තයක් ප්‍රක්ෂේපණය කරපුවාම පොළොව මැද යම් ස්ථානයක පතනය වෙනවා නම් මේ පතනය වන ස්ථානයත් ප්‍රක්ෂේපණය කළ ස්ථානයත් අතර සරල රේඛීය පරතරයට අපි කියනවා තිරස් පරාසය කියලා. තිරස් පරාසය r නම් r සමානයි. කොහොමද සූත්‍රය දීලා තියෙන්නේ? r සමානයි 2u වර්ගය බෙදීම g වාරයක් sin theta cos theta. අපෙන් අහන්නේ r විමාන. මම මේකේ තර්ක කරන විදිය sin theta මාන නැති නිසා sin theta ට මාන නැහැ cos theta ට මාන නැහැ. අපි බය නැතුව කියනවා sin theta කියන කෙනාට මාන නැහැ cos theta කියන කෙනාට මාන නැහැ දෙක කියන කෙනාට මාන නැහැ. සමීකරණයේ සත්‍ය නම් r ගේ මාන සමාන වෙනවා u වර්ගයේ බෙදීම g ගේ මානකට. පැහැදිලි කරගන්න. sin theta cos theta දෙක යන සංඛ්‍යාත්මක අගයන් සඳහා sin theta cos theta සහ දෙක යන සංඛ්‍යාත්මක අගයන් සඳහා මාන නොමැති නිසා නිවර්ති සමීකරණයක වම්පස මාන දකුණු පස මාන වලට සමාන නිසා නිවර්ති සමීකරණයක වම්පස මාන දකුණු පස මාන වලට සමාන නිසා වම්පස මාන දකුණු පස මාන වලට සමාන නිසා අන්න r ගේ මාන සමානයි u වර්ගයේ බෙදීම g වල මාන. ඔබට පළවෙනි නීතිය කියලා දුන්නා බෙදීමක මානවල බෙදීමට සමානයි. එතකොට u වර්ගයේ මාන බෙදීම g ගේ මාන. ඊට පස්සේ u වර්ගයේ මාන කිව්වා u ගේ මානවල වර්ගය කිව්වා දෙකම එකයි. u ගේ මානවල වර්ගය බෙදීම g ගේ මාන. එසේනම් r ගේ මාන සමාන වෙනවා. u කියන්නේ ප්‍රවේගයේ මාන lt විනේ එයාගේ වර්ගය බෙදීම g කියන කරණයක් lt මම ඔයාලට කියලා දුන්න පුතේ යම් මාන සංයෝජනයකට දර්ශකයක් තියෙනවා නම් මාන සංයෝජනයක හැමෝටම ඇති දර්ශකයක් තියෙනවා නම්
අපි මානවල ඒ දර්ශකය යොදන්නේ රවුම් වරහන් පාවිච්චි කරන්නේ නැහැ. මම දන්නේ ඇයි කියන්නේ. කොටු වරහන් පාවිච්චි කරන්නේ කොටු වරහනක් දාලා ඒකට දර්ශකය ලෙස දානවා. සාමාන්‍ය මාන සංකේතයක් ලියනකොට භෞතික රාශියේ නම කොටු වරහනක් භෞතික රාශියේ නම හෝ භෞතික සමීකරණවලදී ඒ සඳහා යොදා ගන්නා සංකේතය කොටු වරහනක් තුල ලියුවොත් අපි කියවන්න කොට පුරුදු වෙන්නේ එහි මාන කියලා. right. එහෙනම් මේක කියවන්නේ r ගේ මාන කියලා. l මේ වර්ගය l ටත් අයිති l වර්ගය t ඍණ දෙකේ මේ වර්ගය මෙයාටත් අයිති t ඍණ එකේ වර්ගය t ඍණ දෙක l t ඍණ දෙක. එතකොට අපි කියනවා මේවා කැපෙනවා කියලා කියන්නත් පුළුවන් මේ t ඍණ දෙකට t ඍණ දෙක කැපෙනවා කියන්නත් පුළුවන්. එහෙනම් ඉරයට තියෙන t ඍණ දෙක උඩට ගන්නවා t ධන දෙක වෙනවා. l ධන එක l ධන දෙක l ඍණ එක l. දැන් කිව්වා හරිනේ. ප්‍රක්ෂිප්තයේ දැන් ඔයා දන්නේ නැහැ තිරස් පරාසය කියන්නේ මොකක්ද කියලා. හැබැයි ප්‍රක්ෂිප්තයක තිරස් පරාසය කියන්නේ වස්තුවක් ප්‍රක්ෂේපණය කරපුවාම පොළොව මත කොහේ තැනක වැටෙනවනම් ඒ වැටෙන තැනට ප්‍රක්ෂේපණය කරපු තැන ඉඳලා තියෙන සරල රේඛීය දුර. එතකොට තිරස් පරාසය කියන්නේ ළමයි දුරකට. තිරස් පරාසය කියන්නේ දුරකට. දුරේ මානය වෙන්නේ ඔන්න දුරේ මාන L කියලා ඔබට ලැබිලා තියෙනවා. ඊගා ප්‍රශ්නය මාධ්‍යයක් ඔස්සේ තීරයක් තරංගයක් ගමන් කරන විට මාධ්‍ය අංශුවක සිදුවන විස්තාරය වරහන් ඇතුලේ ආ විස්තාරය කියන එක දන්නේ නැති නිසා උන් කියනවා දුරක් කියලා. ඒ අතර සම්බන්ධය y නම් y සමානයි මාධ්‍යයක් ඔස්සේ තීරයක් තරංගයක් ගමන් කරන මාධ්‍යාංශක සිදුවන විස්තාරය a නම් ඒ අතර සම්බන්ධය කීවෙනි ප්‍රශ්නයේද ප්‍රශ්නාංක 21 y සමානයි a sin y සමානයි a sin omega t ධන phi මේ සංකේත දෙකම ඔයා දන්නේ නැහැ. ඔමෙගා කියන එක ලියන්නේ පුතේ අර W ලියන්නේ මෙහෙමනේ. මේකේ මෙන්න මේ රේඛා ටික මෙතන වක්‍ර කරලා මේ මෙහෙම ලියුවොත් අපි ඒක හඳුන්වන්නේ ඔමෙගා කියලා. මොකද්ද? මේකට කියන්නේ මෙහෙම ලියුවොත් අපි ඒක W කියනවා. මේ ටික වක්‍ර කරලා ලියුවොත් ඒකට කියන්නේ ඔමෙගා. රවුමක් දාලා ඒ රවුම සිරස් රේඛාවකින් මෙහෙම කපපුවාම අපි ඒකට කියන්නේ phi කියලා. එතකොට මේ සූත්‍රය මම කියවනවා y සමානයි a sin omega t ධන phi. y සමානයි a sin omega t ධන phi. මම බලනවා මෙන්න මේ පදය omega t ධන phi ගේ තමයි sin ලබාගෙන තියෙන්නේ. එහෙනම් ඔබ කොච්චර සංකීර්ණ එකක් වුණත් ඔය omega t ධන phi කියන්නේ කෝණය. එහෙනම් කෝණයට මාන නැහැ. ඒතර කෝණයට මාන නැහැ කියන තර්කය අපි යනවා omega t ධන phi ට මාන නැහැ. හේතුව මොකද්ද? omega t ධන phi ගේ sin ලබාගෙන තියෙන නිසා omega t ධන phi ට මාන තියෙන්න විදියක් නැහැ. පැහැදිලි කරන්න omega t ධන phi වල sin ලබාගෙන ඇති නිසා omega t ධන phi වල sin ලබාගෙන ඇති නිසා omega t ධන phi වල sin ලබාගෙන ඇති නිසා omega t ධන phi වලට omega t ධන phi වල sin ලබාගෙන ඇති නිසා omega t ධන phi වලට මාන නොමැත. omega t ධන phi වලට මාන නොමැත. omega t ධන phi වලට මාන නොමැත. දැන් ඊට පස්සේ දාන්න කරන්න.
පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් එකතු වන පද දෙකකද මාන නොමැත. එකතු වන පද දෙකටද මාන නොමැත. එකතු වන පද දෙකටද මාන නොමැත. එනම් ඔමෙගා t වලට මාන නොමැති අතර ඔමෙගා t වලට මාන නොමැති අතර phi වලටද මාන නොමැත. ඔමෙගා t වලට මාන නොමැති අතර phi වලටද මාන නොමැත. එහෙනම් රෝමිලක්කන් එකේ අනිත් phi වල මාන වලුවේ phi වලට මාන නොමැත. phi වලට මාන නොමැත. phi වලට මාන නොමැත. දෙවෙනි කොටස අහනවා ඔමෙගා වල මාන සහ ඔමෙගා වල මාන. අපි බුද්ධිමත්. මම දෙවෙනි කොටසට යනකොට පළවෙනි කොටසේ තාක්ක කෙරුවා ඔමෙගා t වලට මාන නොමැත කියන කාරණා. ඔමෙගා t වලට මාන නොමැත කියන එක මට සුළු කිරීමට මම ගන්නවා මාන නැහැ කියන්නේ ඉඳලා තියෙනවා. එහෙනම් ඔමෙගා වල මාන සමානයි L බිඳුව t ගේ මාන කියන්නේ කැපිටල් T. ඒතර ඔමෙගා වල මාන සමානයි L බිඳුව t ඍණ 1. එහෙනම් ඔමෙගා වල මාන t ඍණ 1. ඔමෙගා වල මාන t ඍණ 1. ඔමෙගා වල මාන t ඍණ 1. ඔමෙගා වල මානෙන්නේ t ඍණ 1. තුන්වෙනි කොටසේ අහන්නේ y වල මාන සහ. දැන් මම ඉතින් තර්කය තමයි ඔමෙගා t දන phi වලට මාන නෑ වගේ. ඒකේ sin ගත්තාම වෙන උත්තරයටත් මාන නෑ කිව්වනේ. එහෙනම් sin ඔමෙගා t දන phi වලට මාන නෑ. සමීකරණයේ සත්‍ය නම් වම්පස මාන දකුණුපස මාන වලට සමාන වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් y වල මාන සමාන වෙන්න ඕනේ a වල මාන. ඒ කියන්නේ දිගක් නම් දිගේ මාන. මොකක්ද තර්කය? sin ඔමෙගා t දන phi ගේ sin ලබා ගත්තාම එන පිළිතුර ඒ පිළිතුරට මාන නැහැ. නෑ. ඔමෙගා t දන phi වල sin ලබාගත් පිට ඔමෙගා t දන phi වල sin ලබාගත් පිට පිළිතුරට මාන නොමැත. ඔමෙගා t දන phi වල sin ලබාගත් පිට පිළිතුරට මාන නොමැත. පිළිතුරට මාන නොමැත. සමීකරණයේ සත්‍ය නම් समीकरणे सत्य नाम वंपसमान समीकरणे सत्य नाम वंपसमान दकुणुपसमान वलට समान समीकरणे सत्य नाम वंपसमान दकुणुपसमान वलට समान वंपसमान दकुणुपसमान वलට समान එබැවින් y වල මාන එබැවින් y වල මාන a වල මාන වලට සමානයි. y වල මාන a වල මාන වලට සමානයි. y වල මාන a වල මාන වලට සමානයි. y වල මාන a වල මාන
සමානයි. A කියන්නේ දුරක්. දුරේ මාන L එනම් y වල මාන capital L. මම හිතන විදිහට ඔබ සටහන් කළේ ඒ 6 වෙනි නීතිය. 6 වෙනි නීතිය. නීති කීපයක් අපි සාකච්ඡා කළා. එකක් තමයි යම් පදයක් කුමක හෝ දර්ශකයක් ලෙස තියෙනවා නම් දර්ශකයේ ලෙස පවතින සමස්ත පදයේ මාන නැහැ. ඒ සුළු කරපුවාම දර්ශකය සුළු කරපුවාම පිළිතුරක් ලැබෙනවා. ඒ පිළිතුරට මාන නැහැ. ඊගාවට ත්‍රිකෝණමිතික සම්බන්ධයන් ලබා ගන්න පුළුවන් කෝණවල වලට මාන නැහැ. ඒක මම තර්ක කරනවා යම් පදයක ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ලබාගෙන තියෙනවා නම් සමස්ත පදයට මාන නැහැ. එම ත්‍රිකෝණමිතික සම්බන්ධය සුළු කරපුවාම උත්තරයක් එනවා. ඒ උත්තරයකට මාන නැහැ. දැන් 7 වෙනි නීතිය කියලා දෙනවා. මෙන්න මෙහෙම. යම් පදයක ලඝු ගණකය ලබාගෙන තියෙනවා නම් ඒ පදයට ඒ සමස්ත පදයට ලඝු ගණකය ලබාගත් සමස්ත පදයට මාන තියෙන විදියක් නැහැ. ඒ වගේම එහි පිළිතුර සුළු කරපුවම ලැබෙන පිළිතුරට මාන නැහැ. මේ කරුණු තුන අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතුයි. විභාගයේදී මේ සංකල්ප ප්‍රශ්න ලෙස ඔබගෙන් අහනවා. යන්න 7 වෙනි නීතිය යම් පදයක ලඝු ගණකය ලබාගෙන ඇතනම් යම් පදයක ලඝු ගණකය ලබාගෙන ඇතනම් එම ලඝු ගණකය ලබාගත් යම් පදයක ලඝු ගණකය ලබාගෙන ඇතනම් එම ලඝු ගණකය ලබාගත් සමස්ත පදයට මාන නොමැත. ලඝු ගණකය ලබාගත් සමස්ත පදයට මාන නොමැත. සුළු කළ විට ලැබෙන පිළිතුරටද මාන නොමැත. සුළු කළ විට ලැබෙන පිළිතුරටද මාන නොමැත. හොඳයි. මේ වෙනකොට ප්‍රශ්න 21කට යනකම් සාකච්ඡා කරලා දැන් සාකච්ඡා කරන්න තියෙන 22 වෙනි ප්‍රශ්නය. ඉතින් මේ ද්‍රාවණයක ආම්ලිකතාවයේ භාෂ්මිකතාවය අපි කියන්නේ අම්ල භාෂ්ම කියලා කියන්නේ. ආම්ලිකතාවය සහ භාෂ්මිකතාවයේ තීරණය කරන සාධකය සාමාන්‍ය ව්‍යවහාරයේ මිනිස්සුන්ට කියලා දීලා තියෙන pH අගය කියලා. pH අගය 7 නම් උදාසීනයි නේද? pH අගය 7 නම් උදාසීනයි. pH අගය 4 වැඩි අඩුයි කියන්නේ ආම්ලිකයි කියන එක. pH අගය 4ට වඩා වැඩි කියන්නේ භාෂ්මිකයි කියන එක. මම දන්න තරමට මට වැඩි රසායන විද්‍යාව බෑ. ඔයගොල්ලන්ට රසායන විද්‍යාව හොඳට පුළුවන්. right. එතකොට ද්‍රාවණයක ආම්ලිකතාවය හා භාෂ්මිකතාවය ප්‍රකාශ කරන pH අගය දෙන්න බලන්නේ. මම මේ කතා කරන්නේ ප්‍රශ්නාංක 22. pH සමානයිලු ලඝු කොහොමද කියන්නේ ද්‍රාවණයක ආම්ලිකතාවය හා භාෂ්මිකතාවය ප්‍රකාශ කරන pH අගය දෙන්න බලන්නේ. pH සමානයි ලඝු C යන සම්බන්ධය මගින්. C වල මාන වලදී. ඒතර මම බය නැතුව කියනවා C ගේ ලඝු ගණකය ලබා ගන්න පුළුවන් නම් C වලට මාන තියෙන්න බෑ. පැහැදිලි කරන්න. C වල ලඝු ගණකය ලබාගෙන ඇති නිසා C වල ලඝු ගණකය ලබාගෙන ඇති නිසා C වල ලඝු ගණකය ලබාගෙන ඇති නිසා C වලට මාන නොමැත. C වල ලඝු ගණකය ලබාගෙන ඇති නිසා C වලට මාන නොමැත. C වල ලඝු ගණකය ලබාගෙන ඇති නිසා
එතකොට ලඝු C කියන දකුණු පැත්තේ පදයට මාන නැති නිසා වම් පැත්තේ පදයටත් මාන තියෙන්න විදියක් නැහැ. ඒ නිසා pH වලට මාන තියෙන්න විදියක් නැහැ. ලඝු C යන සමස්ත පදයට මාන නොමැත. ලඝු C යන සමස්ත පදයට මාන නොමැත. සමීකරණයේ දකුණු පස මාන නොමැති නිසා සමීකරණයේ දකුණු පස මාන නොමැති නිසා වම් පසද මාන නොමැත. සමීකරණයේ දකුණු පස මාන නොමැති නිසා වම් පසද මාන නොමැත. එබැවින් pH වලට මාන නොමැත. ප්‍රශ්නාංක 23 ඔය ගණිත තීව්‍රතාවය සහ තීව්‍රතා මට්ටම් පිළිබඳව ඔබට හදාරන්න වෙන්නේ ඩෝලර හා තරංග කියන මාතෘකාව තුන්වෙනි ඒකකයේ යටතේ ලක්ෂ්‍යක ගණිත තීව්‍රතාවය L level of intensity කියන එක 10ක් ලඝු A බෙදීම I0 ධන B. එතකොට මේ අරගෙන තියෙන්නේ යම් ස්ථානයක දෙවිතිය ලක්ෂයක ගණිත තීව්‍රතාවය ඔතන වෙනස් වෙන්න ඕනේ. ලක්ෂයක ගණිත තීව්‍රතා මට්ටම කියලා වෙනස් වෙන්න ඕනේ. ලක්ෂයක ගණිත තීව්‍රතා මට්ටම L 10ක් ලඝු I බෙදීම I0 ධන B ප්‍රකාශනය මගින් ලබා දෙයි. I0 කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. MT ඍණ 3 මාන සහිත භෞතික රාශියකි. B වල මාන. එතන මම තර්ක කරනවා. A බෙදීම I0 ධන B වල ලඝු ගණකය ලබා ගත්තා නම් A බෙදීම I0 ධන B වලට මාන නැහැ. පැහැදිලිද? A බෙදීම I0 ධන B ලඝු ගණකය ලබාගෙන ඇති නිසා A බෙදීම I0 ධන B ලඝු ගණකය ලබාගෙන ඇති නිසා A බෙදීම I0 ධන B ලඝු ගණකය ලබාගෙන ඇති නිසා A බෙදීම I0 ධන B වලට A බෙදීම I0 ධන B වලට මාන නොමැත. A බෙදීම I0 ධන B වලට මාන නොමැත. A බෙදීම I0 ධන B වලට මාන නොමැත. පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙකක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් පද දෙක එකතුවෙන් සෑදෙන පිළිතුරට මාන නොමැති නම් එකතු වන පද දෙකටද මාන නොමැත. එකතු වන පද දෙකටද මාන නොමැත. එකතු වන පද දෙකටද මාන නොමැත. එබැවින් B වලට මාන නොමැත. එබැවින් B වලට මාන නොමැත. B වලට මාන නොමැත. අපි නීති හැදුවා කෙනෙක්ගේ ලඝු ගණකය ලබාගෙන තියෙනවා නම් ඒ ලඝු ගණකය ලබාගත්තු කෙනාට මාන තියෙන්න විදියක් නැහැ. ඒ ලඝු ගණකය සුළු කරපුවාම උත්තරයක් එනවා. ඒ උත්තරේට මාන තියෙන්න විදියකුත් නැහැ. එහෙනම් A බෙදීම I0 දාලා B ගේ තමයි ලඝු ගණකය අරගෙන තියෙන්නේ.
ඒ කෙනාට මාන නැහැ. ඒතකොට මේක දිහා බලපුවම මම දන්නවා A බෙදීම I not ධන B ට මාන නැහැ. දැන් තර්ක කරනවා පද දෙකක එකතුවෙන් සෑදෙන උත්තරයට මාන නැත්නම් එකතු වෙන්න තියෙන පද දෙකටද මාන නැහැ. ඒ කියන්නේ A බෙදීම I not ටත් මාන නැහැ B වලටත් මාන නැහැ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ B වල මාන, දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ A වල මාන. මම බයනදව කියනවා A බෙදීම I not වලට මාන නැත. එනයි ගණිතයෙන් කියනවා A බෙදීම I not වලට මාන නැහැ. කැමති පදයක බිඳුවේ දර්ශකයේ කැමති මානයක බිඳුවේ දර්ශකය. බෙදීමක මානවල බෙදීමට සමානයි. එහෙනම් A ගේ මාන සමානයි L not භාගයක් L බිඳුව භාගයක් I not ගේ මාන. A වල මාන සමානයි L බිඳුව භාගයක් I not කියන්නේ කාටද? I not ගේ මාන MD රිමත. එහෙනම් A ගේ මාන එන්නේ FD රිමත. ඒකට ඒට මාන නැහැ කියලා මම කොහෙවත් කිව්වේ නැහැ. නෝ කිව්වේ යම් පදයක ලඝු ගණකය ලබාගෙන නැත්නම් එම ලඝු ගණකය ලබාගත් පදයට මාන නැහැ. ඒ වගේම ඒක සුළු කරපුවාම පිළිතුරටත් මාන නැහැ. L වල මාන තුන්වෙනි කොටස. දැන් බලන්න ලඝු A බෙදීම A not ධන B ට මාන නැහැ. ඒක පැහැදිලි. 10 කියන ඉලක්කමට මාන නැහැ. ඒ වගේම දකුණු පැත්තේ සමීකරණයේ දකුණු පැත්තේ මාන නැහැ. සමීකරණයේ දකුණු පැත්තේ මාන නැත්නම් වම් පැත්තේ මාන නැහැ. ඒ කියන්නේ L වලට මාන නැහැ. ලියමු. ලඝු A බෙදීම I not ධන B වලට මාන නැහැ. ලඝු I බෙදීම A බෙදීම I not ධන B වලට මාන නැහැ. 10 යන ඉලක්කමටද 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 මාන නැහැ. සමීකරණයේ වම් පස සමීකරණයේ දකුණු පස මාන නොමැති නිසා සමීකරණයේ දකුණු පස මාන නොමැති නිසා වම් පසද මාන නොමැත. සමීකරණයේ දකුණු පස මාන නොමැති නිසා වම් පසද මාන නොමැත. එනම් දරිද්‍රතා මට්ටම L වලට මාන නොමැත. දරිද්‍රතා මට්ටම L වලට මාන නොමැත. විසි හතරවෙනි ප්‍රශ්නයට යමු. 24වෙනි ප්‍රශ්නයේ කතා කරන්නේ සීමාරයක් ලඝු අමුතු ප්‍රකාශනයක්. I බෙදීම I not ධන 1 සමානයි QV යට KV. ප්‍රකාශනයේ I හා V මගින් නිරූපණය වන්නේ පිළිවෙලින් ධාරාව හා වෝල්ටේජතාවය. සියම් මාන නොමැති නියතයක්. එතකොට නියතයක් කියු පමණින් එයාට මාන තියනවද නැද්ද කියලා කියන්න බෑ. ඒක නිසා මාන නියතයක් ගැන කතා කරනකොට ඕන කියන්න ඕනේ මාන තියෙන නියතයක්ද මාන නැති නියතයක්ද කියලා. එතන ප්‍රශ්නය හදලා පැහැදිලි කරන්න. ඇතැම් නියතවලට
මාන පවති. ඇතම් නියතවලට මාන පවති. ඇතම් නියතවලට මාන පවති. ඇතම් නියතවලට මාන නොපවති. එබැවින් ගැටලුවකදී නියතයක් ලෙස සඳහන් කරයි නම් ගැටලුවකදී නියතයක් ලෙස සඳහන් කරයි නම් ඒ මාන නොමැති නියතයක්ද නියතයක් ලෙස සඳහන් කරයි නම් ඒ මාන නොමැති නියතයක්ද ඒ මාන නොමැති නියතයක්ද මාන සහිත නියතයක්ද යන්නේ මාන නොමැති නියතයක්ද මාන සහිත නියතයක්ද යන්නේ සඳහන් කළ යුතු වේ. මාන නොමැති නියතයක්ද මාන සහිත නියතයක්ද යන්නේ සඳහන් කළ යුතු වේ. ඒක නිසා මේ ගානේ පැහැදිලිවම කියනවා C කියන්නේ මාන නොමැති නියතයක් කියලා. ප්‍රශ්නාංක 1 කියනවා හේතු දක්වමින් ලඝු අයිබෙදීම I නෝට් ධනයක පදේ මාන දක්වන්න. එතකොට යම් පදයක ලඝු ගණකය ලබාගෙන තියෙනවා නම් ඒක සුළු කරපුවාම වෙන උත්තරයට මාන තියෙන්න විදියක් නැහැ. ඒ නිසා ලඝු අයිබෙදීම I නෝට් ධන එක පදයට මාන නැහැ. ප්‍රමිලකම් එකට හේතු යම් පදයක ලඝු ගණකය ලබාගත් විට යම් පදයක ලඝු ගණකය ලබාගත් විට යම් පදයක ලඝු ගණකය ලබාගත් විට ඒ සුළු කළ විට ලැබෙන පිළිතුරට එය සුළු කළ විට ලැබෙන පිළිතුරට මාන නොමැත. ඒ සුළු කළ විට ලැබෙන පිළිතුරට මාන නොමැත. ඒ සුළු කළ විට ලැබෙන පිළිතුරට මාන නොමැත. එබැවින් ලඝු අයිබෙදීම I නෝට් ධන එක පදයට මාන නොමැත. ලඝු අයිබෙදීම I නෝට් ධන එක පදයට මාන නොමැත. ප්‍රමිලකම් දෙකේ අහනවා QE බෙදීම KT පදයට හොඳින් පරීක්ෂා කරන්න. C කියන පදයටත් මාන නැහැ. ලඝු අයිබෙදීම I නෝට් ධන එක පදයටත් මාන නැහැ. එහෙනම් සමීකරණයේ වම්පස මාන නැහැ. සමීකරණයේ වම්පස මාන නැත්නම් දකුණුපස මාන තියෙන්නත් විදියක් නැහැ. ඒ කියන්නේ QE බෙදීම KT පදයට මාන තියෙන්න විදියක් නැහැ. C වලට මාන නොමැති නිසා දෙවෙනි කොටස උත්තරේ පැහැදිලි කරන්න. C වලට මාන නොමැති නිසා ලඝු C වලට මාන නොමැති නිසා ලඝු අයිබෙදීම I නෝට් ධන එක පදයට C වලට මාන නොමැති නිසා ලඝු අයිබෙදීම I නෝට් ධන එක පදයට මාන නොමැති නිසා සමීකරණය වම්පස මාන නොමැත. සමීකරණයේ වම්පස මාන නොමැත. එබැවින් දකුණු පසද මාන නොමැත. එනම් QB බෙදීම KT පදයට
පදයට මාන නොමැත. QV බෙදීම KT පදයට මාන නොමැත. QV බෙදීම KT පදයට මාන නොමැත. QV බෙදීම KT පදයේ මාන සොයන්න බය නැතුව කිව්වා මාන නැහැ කියලා. මේ KT බෙදීම Q පදයේ මාන මේ බලන්න. මම කලින් පිළිතුර ප්‍රයෝජනයට අරගෙන තුන්වෙනි කොටස හදන්නේ. QV බෙදීම KT පදයේ මාන. එයාට මාන නැහැ. මාන නැහැ කියන්නේ තියෙන්නේ. මගේ ප්‍රශ්නේ අහන්නේ KT යට Q. KT යට Q. අපේ මේක ප්‍රසාරණය කරගත්තොත් Q ගේ මාන V ගේ මාන. බෙදීම KT වල මාන සමානයි L. මොකද නීතිය පළවෙනි නීතිය. ගුණිතයක මාන මානවල ගුණිතයට සමානයි, බෙදීමක මාන මානවල බෙදීමට සමානයි. එහෙනම් මේකේ උක්ත කරන්න තියෙන පදය අපි උක්ත කරනවා. KT දකුණට වැඩි වෙනවා. එතකොට KT ගේ මාන බෙදනවා කාගේද? Q ගේ මානකට. එතකොට වම් පැත්තේ ඉතුරුනේ V බෙදීම L බිඳු. right. බෙදීමක මාන මානවල බෙදීමට සමානයි විලෝමය සත්‍යයි. KT බෙදීම Q ගේ මාන. L බිඳුව වැඩක් නැහැ. V ගේ මාන. එහෙනම් KT බෙදීම Q ද තියෙන්නේ V ගේ මාන. V කියන්නේ වෝල්ටේජතාවය. එතකොට KT බෙදීම Q ද තියෙන්නේ V ගේ මාන හෙවත් වෝල්ටේජතාවයේ මාන. KT බෙදීම Q ට V ගේ මාන හෙවත් වෝල්ටේජතාවයේ මාන පවතී. පාලිනිය. මේ හදාගන්න විස්තර. KT බෙදීම Q ට V මාන හෙවත් KT බෙදීම Q ට V මාන හෙවත් වෝල්ටේජතාවයේ මාන V මාන හෙවත් වෝල්ටේජතාවයේ මාන පවතී. V මාන හෙවත් වෝල්ටේජතාවයේ මාන පවතී. V මාන වෝල්ටේජතාවයේ මාන පවතී. ඔන්නවදේ ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන සෙවීම කියන සංකල්පය ඉවරයි. අංක 8ක් තියලා ඇති. ඒක මම වැඩිපුර එකක් තියලා තියෙන්නේ. අවශ්‍ය වුණොත් ලියලා දාන්න කියලා. මූලිකවම ඔයා දැනගන්න ඕනේ විශේෂ නීති 4ක් මම කියලා දුන්නා. ගුණිතයක මාන මානවල ගුණිතයට සමානයි, බෙදීමක මාන මානවල බෙදීමට සමානයි, විලෝමය සත්‍යයි. දර්ශකයක් ලෙස ලියලා තියෙනවා නම් එයාට මාන නැහැ. ත්‍රිකෝණමිතික සම්බන්ධයක් අරගෙන තියෙනවා නම් එයාට මාන නැහැ. ලම්බගණකයක් අරගෙන තියෙනවා නම් එයාට මාන නැහැ. ඒතකොට සමහර නියත තියෙනවා මාන තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉදිරි සුළු කිරීමට මාන සංකේතය මාන නැති කෙනෙක් හම්බුනොත් ඉදිරි සුළු කිරීමට මාන සංකේතය අවශ්‍ය නම් අභිමත මානයක බිඳුව කියන දර්ශකය දාලා සුළු කරගෙන යන්න. ඊට පස්සේ ඒකක මාන පරිවර්තනය. ඒකක මාන පරිවර්තනය කියන්නේ යම් ව්‍යුත්පන්න භෞතික රාශියක ඒකක සංයෝජනය SI ඒකක හරි වෙන මොකකින් හරි ඒකක සංයෝජනයේ දීලා තියෙනවා නම් එය භාවිතා කරලා එම භෞතික රාශියේ මාන සංයෝජනයේ ලියන්න පුළුවන්. හැබැයි මේ භෞතික රාශියේ මාන සංයෝජනයේ දීලා තියෙනකොට අනුරූප ඒකක සංයෝජනයේ ලියන්න පුළුවන් වෙන්නේ පරිපූර්ණක ඒකක පාවිච්චි නොවන තැනක විතරයි. ඉස්සර අපි එකක් ලියාගෙන ඉමුකෝ ලියන්න. ව්‍යුත්පන්න භෞතික රාශියක ඒකක සංයෝජනයේ දී ඇති විට ව්‍යුත්පන්න භෞතික රාශියක
ඒකක සංයෝජනයේදී ඇති විට ව්‍යුත්පන්න භෞතික රාශියක ඒකක සංයෝජනයේදී ඇති විට ව්‍යුත්පන්න භෞතික රාශියක ඒකක සංයෝජනයේදී ඇති විට ඒ භාවිතයෙන් එම භෞතික රාශියේ මාන සංයෝජනය ගොඩනැගිය ඒකක සංයෝජනය ලියා ඊහිසක් යොදා ඒකකවල දර්ශක එලෙසම පවත්වා ගනිමින් ඒකකවල දර්ශක එලෙසම පවත්වා ගනිමින් ඒකකයෙන් මිනුම් කරන භෞතික රාශිය සොයා අනුරූප මාන ආදේශ කළ යුතුය. Right. මම දැන් යන්නේ 25 වෙනි ප්‍රශ්නය හදන්න. බලයේ ඒකක මූලික SI ඒකක සංයෝජනයක් ලෙස KGMS වෙනවා. කීවෙනි ප්‍රශ්නේ ඉන්නේ ප්‍රශ්නාර්ථ 25. ඒකක සංයෝජනය දීලා KGMS වෙනවා. අපෙන් අහන්නේ මාන සංයෝජන. ඊතරයක් ගැහුවා. කිලෝග්‍රෑම් කියන ස්කන්ධයේ මයින් ඒකකයක් ස්කන්ධයේ මාන m. මීටර කියන දිගමයින් ඒකකයක් දිගේ මාන n. තප්පර කියන කාලයේ මයින් ඒකකයක් කාලයේ මාන t. මෙතන තිබෙන ඍණ දෙක දර්ශකය මම කිව්වා ඒකකවල දර්ශක එහෙමම තියාගන්න. මේ තියෙන්නේ බලයේ SI ඒකක සංයෝජනය නම් මේ තියෙන්නේ බලයේ මාන සංයෝජනය. බලයේ මාන සංයෝජනය MLT විදිහට. හරි ලේසි. මේක තමයි ගොඩක් අය කියන්නේ ඒකක මාන පරිවර්තනය කියලා. ඒකක මාන පරිවර්තනය කියන්නේ ගොඩක් අයට වරද්දනවා ඒකක පද්ධති පරිවර්තනය කියලා. ඒකක පද්ධති පරිවර්තනය කරන්න මාන ප්‍රයෝජනෙට ගන්න බෑ. ඒකක සංයෝජනයේ දීලා තියෙනවා නම් මාන සංයෝජනය ගන්න. මාන සංයෝජනයේ දීලා තියෙනවා නම් ඒකක සංයෝජනය ගන්නත් පුළුවන්. මේ සංකල්පයක් හඳුන්වන්නේ ඒකක මාන පරිවර්තනය. ප්‍රශ්නාර්ථ 26 ලක්ෂයක ගණිතීය වෘත්තාවය යනු ඒකීය ශේෂ්ඨඵලයක් කරා තප්පරයකදී ගමන් කරන ශක්ති ප්‍රමාණය. ගණිතීය වෘත්තාවේ ඒකක වොට් වර්ග මීටරයට වොට් ලෙස දීලා තියෙනවා. ගණිතීය වෘත්තාවේ මේ බලන්න. වොට් කියන්නේ ක්ෂමතාවයේ මයින් ඒකකයක්. ක්ෂමතාවයේ මාන m L වර්ගය D ඍණ 3. මීටර කියන්නේ දිගමයින් ඒකකයක් දිගේ මාන L හැබැයි මෙතන තිබුණේ ඍණ 2. එහෙනම් එකම සංකේතයේ දැන් කීපයක තියෙන නිසා අපේ සුළු කිරීමේ ගාව කියවලට යන්න වෙනවා.
M හරි L ධන දෙකයි L ඍණ දෙකයි කියන්නේ L බිඳුවයි. උදේ L බිඳුවයි කියන්නේ L ලියන්නේ නැහැ එතකොට. එහෙනම් T ඍණ 3. වර්ග මීටරයට වොට් කියන ඒකක සංයෝජනයේ තියෙන ගණිත තීව්‍රතාවයට ඒ ඒකක සංයෝජනයට අනුරූප මාන සංයෝජනය කියන්නේ MT ඍණ 3. right මම මෙහෙම දෙයක් කියනවා. ඒකකයේ තුල පරිපූර්ණක ඒකක පාවිච්චි වෙන්නේ නැත්නම් මාන සංයෝජනයේ දීලා තියෙන විට අනුරූප ඒකක සංයෝජනය හොයන්න පුළුවන් ප්‍රතිවර්ත ක්‍රියාවලිය මගින්. ඔකේ ඉතින් නැත්තම් පැත්ත හරවලා වාටියෙන් හරි ලියන්න. ඒකක සංයෝජනය තුල පරිපූර්ණක ඒකක නොමැතිනම් ඒකක සංයෝජනය තුල පරිපූර්ණක ඒකක නොමැතිනම් ඒකක සංයෝජනය තුල පරිපූර්ණක ඒකක නොමැතිනම් ප්‍රතිවර්ත ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් මාන සංයෝජනයේදී ඇති විට ඒකක සංයෝජනය මාන සංයෝජනයේදී ඇති විට ඒකක සංයෝජනය ස්වාගතයි. මාන සංයෝජනයේදී ඇති විට ඒකක සංයෝජනය ස්වාගතයි. right ප්‍රශ්නාංග 27 මම ඉන්නේ. ප්‍රශ්නාංග 27 පීඩනයේ මාන ml විනයක ගැවයිතා m කියන්නේ දිගේ ස්කන්ධයේ මාන ස්කන්ධයමයි SI එකකේ තමයි kg. l කියන්නේ දිගේ මාන දිගමයි ඒකකය මීටර් අපෙන් තුනේ විනයක t කියන්නේ කාලයේ මාන කාලයමයි SI එකකේ s ඒකේ තුනේ වින දෙක. එහෙනම් පීඩනයේ මාන ගන්නවා නම් ඒකක සංයෝජනය ගන්න පුළුවන්. හරි ලේසි. මේක සංකල්පයක් හඳුන්වන්නේ ඒකක මාන පරිවර්තන. ඒකක ගන්නවා නම් මාන හොයන්න පුළුවන්. මාන ගන්නවා නම් ඒකක හොයන්න පුළුවන්. 28 වෙනි ප්‍රශ්නයට යනවා. SI ඒකක ක්‍රමයේ ඇති මූලික ඒකක 7 ප්‍රකාශ කරන්න. SI ඒකක ක්‍රමයේ තියෙන මූලික ඒකක 7. ඒවා පහලින් පහලට පිළිවෙලට ලියන්න ඕනේ. දිග කියන භෞතික රාශියේ SI ඒකකය මීටර. ස්කන්ධය කියන භෞතික රාශියේ SI ඒකකය කිලෝග්‍රෑම්. කාලය කියන භෞතික රාශියේ SI ඒකකය තප්පර. දිග ස්කන්ධයේ කාලය. උෂ්ණත්වය කියන භෞතික රාශියේ SI ඒකකය කෙල්වින්. විද්‍යුත් ධාරාව ඇම්පියර්. පදාර්ථ ප්‍රමාණය මෝල්. දීප්ත තීව්‍රතාවය කැන්ඩලා. බලයේ SI එකක ප්‍රමූල ධර්ම මගින් ගන්නවා. ප්‍රමූල ධර්ම මගින් ඔක ප්‍රමිලක්කන් දෙක වෙන්න ඕනේ පළවෙනි කොටස ඉස්සරහම තියෙන නිසා. බලයේ SI එකක ප්‍රමූල ධර්ම මගින් අපිට කියනවා බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම තරම. බලය සමාන ස්කන්ධය වැඩි කිරීම තරම. වම් පැත්ත වෙනස් කරනවා බලයේ SI
ස්කන්ධයේ SI එක කිලෝග්‍රෑම් තරමේ SI එක ms වෙනදක එනම් බලයේ SI ඒකක kg ms බලයේ SI ඒකක kg ms චුම්බක ක්ෂේත්‍රයේ කියන්නේ ධාරාව කියන යන සංනායකයක් මත ගොඩනැගෙන බලය F සමානයි B ලෙස ලිවිය හැකියි. F බලයද I ධාරාවද චුම්බක ශ්‍රාවකත්වයේ ඒක නිසා. එහෙනම් මම මෙතනින් කියනවා F සමානයි B. B චුම්බක ශ්‍රාවකත්වයේ උක්ත කරගන්නවා F යට I L. ඒතර B වල SI ඒක B වල SI එක අපිට කැමති විදියට යන්න පුළුවන් බලය නිව්ටන් කියලා යන්නත් පුළුවන් කෙනෙක් ලියයි නිව්ටන් කියලා ලියුවා කියලා වරද්දක් නෑ බලය එකකේ SI එකකේ නිව්ටන් කියලා ගන්නවා බෙදීම ඕනනම් කෙනෙකුට ලියන්න පුළුවන් නිව්ටන් කියන්නේ kgms විදිහට කියලා ඒකෙත් අවුලක් නෑ මේවා වැරදින්නේ kgms විදිහට ධාරාව ඇම්පියර් දිග මීටර එනම් B වල SI එක kg ඔච්චරයි තියෙන්නේ හරි m ධන එක උඩට එන m ඍණ එක m ඍණ එකයි m ධන එකයි කියන්නේ m බිඳුවයි m කියන්නේ s ඍණ දෙක තියෙනවා ඉරයට තියෙන a උඩට එනවා a ඍණ එක එහෙනම් චුම්බක ශ්‍රාවකත්වය B වල SI එක kg s ඍණ දෙක a ඍණ එක ඕක තමයි පුතේ පසුකාලීනව ඉගෙන ගන්න චුම්බක ශ්‍රාවකත්වය හරියට නිකන් kg ms ඍණ දෙකට නිව්ටන් කියලා කිව්වා වගේ මෙතන චුම්බක ශ්‍රාවකත්වයේ එකක ටෙස්ලා කියලා එකක් ඉගෙන ගන්නවා ටෙස්ලා කියන එකේ ඇතුළේ තියෙන සංයෝජනය තමයි kg s ඍණ දෙක a ඍණ එකයි කියන්නේ හතරවෙනි කොටස ධාරාව කියන්නේ වෘත්තාකාර සංනායකය B සමානයි mu naught I බෙදීම 2 ධාරාව කියන්නේ වෘත්තාකාර සංනායකයක කේන්ද්‍රයේ ගොඩනැගෙන චුම්බක ශ්‍රාවකත්වයේ B නම් B සමානයි mu naught I බෙදීම 2 R ලෙස ලියවිය හැකියි මේ I ධාරාවද R අරේද නම් mu naught වල ඒකක සර් එහෙනම් mu naught උච්ච කරන්න පුතේ mu naught සමානයි 2 VR බෙදීම I මම මේක වෙනස් කරනවා mu naught වල ඒකක දෙක ඉලක්කමක් යාට එකක නැහැ B වලට ඒකකයක් තියෙනවා kg s ඍණ දෙක a ඍණ එක r කියන්නේ දුර I කියන්නේ ධාරා එමනම් mu වල ඒකක kg m එකක් මට ලැබෙනවා උත්තර s ඍණ දෙකක් ලැබෙනවා a ඍණ එකක් ඉරයට තියෙන a උඩට එනවා a ඍණ එක වාරයක් a ඍණ එක a ඍණ දෙකක් වෙනවා එහෙනම් මේකෙන් කියවෙන්නේ මේ mu naught වල අපි කියනවා පසුව නිදහස් මාධ්‍යයේ පාරගම්‍යතාවය කියලා නිදහස් මාධ්‍යයේ පාරගම්‍යතාවය මූලික SI එක සංයෝජනය ගත්තොත් kgm s ඍණ දෙක a ඍණ දෙක අන්තිම කොටසේ ධාරාවේ මාන I ලෙස දී ඇතනම් mu naught වල මානස මෙන්න kg m s ඍණ දෙක a ඍණ දෙක ගාවයි ගන්න දිගේ මාන කැපිටල් M ස්කන්ධයේ මාන කැපිටල් M මේකේ මාන දිගේ මාන L තප්පර ඒ කියන්නේ කාලයේ මාන එකක ඒතර කාලයේ මාන D මෙතන තිබුණේ ඍණ දෙක ධම්ම ඍණ දෙක ඇම්පියර් කියන ධාරාමය එකක ධාරායමාන කැපිටල් I කියලා දීලා තියෙනවා මෙතන තිබුණේ ඍණ දෙක ඒකක් ඔන්න අපි mu naught වල ඒකක ඇසුරෙන් mu naught වල මාන සංයෝජනය වාගත්තා. ඔබට අත්නෝමතික ලෙස මෙවැනි ගණන් හදන්න බෑ. හේතුව ධාරායමාන
capital I කියලා මම ගැටලුවේ දීලා තියෙනවා. ධාරායමාන capital I කියලා අපේ ගානේ දීලා තියෙනවා. එහෙමනම් ඔන්න අපි ඉවර කරනවා මාන කියන පාඩමේ මූලික භෞතික රාශි වල මාන නැත්නම් මූලික මාන, ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන සෙවීම, ඊගාවට යම් ව්‍යුත්පන්න භෞතික රාශියක ඒකක දීලා තියෙනවා නම් මාන දීලා තියෙනවා නම් ඒකක, මේ සංකල්පය අපි හඳුන්වන්නේ ඒකක මාන පරිවර්තකය. එතකොට මේකට අවශ්‍ය කොටස අවසానයි. එහෙනම් අපි ඊගාව කොටසෙන් හමු වෙමු ආයිකෝ.